समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ 88 එක ඇල්පිටිය පාර වතුගෙදර ලිපිනේ පදිංචි වර්ෂ විතාරණ රම්‍යලතා ශාන්ති මෑණියන් සහ දූදරු පිරිස විසින්. ඒ ඇත්තන්ගේ දේශනා අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුද්ධ භාෂිතය තුල අපි හැම වෙලාවකම උනන්දු වෙන්න ඕන. අපි තුල කුසලතාවයක් තියෙන්න ඕන. අපි තුල කැමැත්තක් තියෙන්න ඕන. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල ජීවමාන වුණු ශ්‍රාවකයෙක් විදියට නැගී හිටින්නට. ඒතකොට මේ ජීවමාන වෙච්ච ශ්‍රාවකයෙක් විදියට ධර්මයේ තුලින් නැගී ඉන්නවා නම් ඒ නැගී ඉන්න පුද්ගලයා විසින් තමන්ගේ ආධ්‍යාත්මය තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අභ්‍යන්තර විමසීමක් හදාගන්න එක වැදගත්. ඒ ආධ්‍යාත්මික විමසීම කියන කාරණියට හිත එකඟතාවයක් පළ කරන්නේ නැත්නම් ධර්මයේ තුලින් ඊට එකඟතාවයක් හදාගෙන ඉදිරියට ධර්මයේ දියුණු කරගෙන යන එකයි වටින්නේ. හේතුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්මයේ තුල එකඟතාවයක් හිතේ ඇති නොවුනත් ධර්මයේ විශ්වාස කරගන්න එකයි වටින්නේ. මොකද මේ හිත විශ්වාස කරගන්න පුළුවන් තැනක නෙමෙයි තියෙන්නේ. ඇත්තටම මම ඔබට කියන්නේ මේ හිත විශ්වාස කරන්න එපා කියලයි. මේ හිත විශ්වාස කරන්න එපා. මේ හිත විශ්වාස කරපු නිසාම අපි හරියට අනාථ වුණා සංසාරේ. මේ හිත විශ්වාස කරන්න ගිහින් අපි කොච්චර අනාථ වුණාද කියනවා නම් නොයෙක් ආකාරයේ සාංශාරික දුක් ගැහැටකට අපේ ජීවිතේ විවෘත වුණේ වෙන කවර දෙයක් නිසාවත් නෙමෙයි, මේ හිත විශ්වාස කරගත්ත නිසායි. හිත විශ්වාස කරන්නේ නැති ශ්‍රාවකෙක් සෑම අත්දැකීමක් තුළම හිත සමග එකඟතාවයට පත් කරගන්න නැතුව ධර්මයේ සමග එකඟතාවයක් හදා ගන්නවා. ධර්මයේ සමග එකඟතාවයක් හදාගත්ත තැනක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය ප්‍රායෝගිකව හැසිරෙන ප්‍රායෝගිකව ගොඩනගාගත්ත ශ්‍රාවකෙක් වීම මේ මොහොතේ අපට ඊටාම වැදගත් දෙයක්. එබඳු ශ්‍රාවක භාවයක් පිණිස මේ බුද්ධ වචනය අප හැම දිනාටම උපකාර වේවා කියන අදිෂ්ඨානයයි අපි හැම කෙනෙක්ගේම හිත තුළ තියෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ අනුව ධර්මයේ විමසද්දී අපට දැනෙන, අපට තේරෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉලක්කගතව පුහුණු කරගන්න ඕන ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. ඒ පැහැදිලි කරපු ධර්මයේ තුලින් Tamanගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමර්ශනය කිරීමේ කුසලතාවයයි අපට තියෙන්න අවශ්‍ය වෙන්නේ. ඒතර අභ්‍යන්තර ප්‍රත්‍ය නුවණින් විමර්ශනය කරන ශ්‍රාවකයෙක් විදියට දහම් ප්‍රබෝධයක් ඇති කරගෙන ඒ දහම් ප්‍රබෝධය තුලින් ජීවිතය අත්දකින්න පුළුවන් සැබෑ ආධ්‍යාත්මික ශ්‍රාවක භාවයක් ගොඩනගා ගන්න බලන්න. මොකද මේ අපේ ජීවිතය විමසීමෙන්මයි අපිට නිවනට හිතපත් කරගන්න තියෙන්නේ. මේ ලෝකේ කවර දෙයක් හෙව්වත් නිවනට හිතපත් කරගන්න බෑ. නිවනට හිතපත් කරගන්න කෙනෙක් Tamanගේ අභ්‍යන්තර ප්‍රත්‍යයමයි නුවණින් විමර්ශනය කරන්න අවශ්‍ය වෙන්නේ. Tamanගේ අභ්‍යන්තර ප්‍රත්‍ය නුවණින් විමර්ශනය කරනකොට
ඒ නුවණින් විමර්ශනය කරන පුද්ගලයාට තමාගේ ආධ්‍යාත්මික ප්‍රවේශය තුල ධර්මය ජීවමාන කරගන්න ලැබෙනවා. එයාට Tamanගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන්නම වෙනවා. අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන්න නැතුව පොත්පත් විමසමින් ත්‍රිපිටක අටුවා ටීකා පෙරලමින් ඒවා තුල විමර්ශනයක් තියෙන කාරණේ පදනම් කරගෙන අවබෝධය හදාගන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. අවබෝධය කියන්නේ බඳු තත්වයක පවතින දෙයක් නෙමෙයි. අවබෝධය කියන්නේ වෙනස්ම කතාබහක්. ඒ වෙනස්ම කතාබහ තුල ජීවිතේ ගොඩනගා ගන්න අපිට දක්ෂතාවයක් තියෙන්න ඕන. ඒ දක්ෂතාවයේ තමයි බුදුදහම ශ්‍රාවකයාට පෙන්වා දෙන්නේ. ඒතර තමන්ගේ අභ්‍යන්තර විමසද්දි තමන්ගේ අත්දැකීමයි විමසන්න ඕන. ඒතර තමන්ගේ අත්දැකීම විමසද්දි ඒ අත්දැකීම තුලමයි අවබෝධය හදාගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අර සංගීති සූත්‍රය වගේ දේශනාවල අපි විටින් විට මතු කළා මේ පහුගිය කාලේ සංගීති සූත්‍රයේ දහම් කාරණා තිස්සෝ වේදනා තුන ගැන ඊටාම පළල්ව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විමසන්න ඕන කියනවා. තිස්සෝ වේදනා, සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනා කියන විඳීම් තුන ගැන ශ්‍රාවකයා එකතු වෙලා භික්ෂු සංඝයා මැදිහත් වෙලා සාමූහිකව එකතු වෙච්ච තැනක එබඳු කතා බහක් හදා ගන්න ඕන කියනවා. හේතුව මොකද්ද? හේතුව තමයි තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන තැනකින් තොරව තමන්ගේ හිත නිර්වාණය කරා පමුණුවා ගන්න, නිවන කරා නම්ම ගන්න, නිවනට හිත බර කරගන්න පුළුවන් කමක් නැහැ. නිවනට හිත බර කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ලෝකයේ තියෙන විඳීම් තුන, ඒ තමයි සැප විඳීම සහ දුක් විඳීම, ඒ කියන්නේ සැප දුක් රහිත විඳීම කියන මේ වේදනා තුන මත අපි හැම වෙලාවකම වාසය කරනවා. ඒ නිසා අපි වේදනාවෙන් නිදහස් වෙච්ච පිරිසක් නෙමෙයි. සමහර විට අපි තුල ඇති වෙන වේදනාව ප්‍රකට නැති වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි, අපි තුල ප්‍රකට නොවිච්ච වේදනාව උනත් පින්වත්නි, ඒ වේදනාවේ යථාර්ථයේ තේරුම් ගත්ත ශ්‍රාවකයෙක් විදියට වේදනාවෙන් නිදහස් වීම කියන එක අපි හැම කෙනෙකුටම ඉතා වැදගත් දෙයක්. මේ වේදනාවෙන් නිදහස් වෙච්ච තැනක තමයි අරහත්ත්වයේ කියන ස්වභාවය කුළු ගැන්වෙන්නේ. මේ ත්‍රිවිධ වේදනාව තුලයි අපි වාසය කරන්නේ. ඒතර මේ ත්‍රිවිධ වේදනාව තුල තමා වාසය කරන විදිහ තේරුම් අරගෙන ත්‍රිවිධ වේදනාව තුල තමාගේ ජීවිතේ ගොඩනැගී ඇති ආකාරයේ තේරුම් ගන්න නම් තමාව විමසන කෙනෙක් වෙන්න ඕනද නැද්ද? තමන්ව විමසන කෙනෙක් වෙන්නම ඕන. තමාව විමසන කෙනෙකුට තමයි මේ කතාව ඉතා පැහැදිලිව දැකගන්න දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. තමාව විමසන්නේ නැති කෙනෙකුට මේ යථාර්ථවාදී කතාව තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. මේ යථාර්ථවාදී කතාව තේරුම් ගන්න ශ්‍රාවකෙක් සුඛ වේදනාවත්, දුක් වේදනාවත්, අදුක්කම සුඛ වේදනාවත් කියන ත්‍රිවිධ වේදනාව තුල තමාව ගොඩනැගෙන ආකාරය ඊටාම සියුම්ව තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීම අභිබවා ගිහින් සුඛ වේදනාව හෝ දුක් වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව ඇති වෙන්නේ කවර කාරණයක් මතද කියන කාරණය ඔස්සේත් විමසන්න පටන් ගන්න ඕන. යම් කෙනෙක් තුල සුඛ වේදනාව ඇති වෙනවා නම් ඒ සුඛ වේදනාව ඇති වෙන්නේ වෙන කවර දෙයක් නිසාවත් නොව සුඛ වේදනාව ඇති වෙන ආකාරයට මානසිකාරය සිද්ධ වෙච්ච නිසා කියලා දැනගන්නවා. ඒ මානසිකාරයේ ඇති වෙච්ච තැනක තමයි ඊට අනුව විඥානයේ ක්‍රියාත්මක වෙලා ඊට අනුව සම්පූර්ණයෙන්ම ස්පර්ශ වෙලා ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව උපදින ආකාරයත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගන්න ඕන. ඒතර මේ ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාවත් වේදනාව හේතු කරගෙන තවදුරටත් ලෝකයේ තණ්හාවක් හදා ගැනීමත් පදනම් කරගත්ත ලෝකයක ගැට ගැසී ලෝකයක් සමග සම්මිශ්‍රණී වී ලෝකයේ සමග එකඟතාවයක් පළ කරගෙන ඉදිරියට යන ජීවිතයක් තමයි ඔබටත් මටත් අපි හැම කෙනෙකුටම තියෙන්නේ කියන යථාර්ථයේ තේරුම් ගත්ත තැනකින් තමයි අවබෝධය තහවුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අවබෝධය හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. පුද්ගලයාගේ අවබෝධය කියන ස්වභාවයේ එබඳු තැනකයි ශ්‍රාවකයන් අතර කරන්නේ. දැන් මේ කතාව හොද්දටම ගැඹුරෙන් තේරුම් ගන්න පුළුවන් හොද්දටම සුඛ වේදනාව ගැන දන්න මිනිස්සෙකුට.
ඕලාරික වශයෙන් හොත්තට සැප විඳපු මිනිස්සෙකුට හිතේ මෙන්න මේ ක්‍රියාවලිය වෙන්නේ කියන එක දැනුණාට පස්සේ එයා අභ්‍යන්තර ප්‍රත්‍ය විමසුවොත් ඒකාන්ත වශයෙන් එයාගේ හිත නිවනට පත් කරගන්න එයාට ඒක උපකාරාර්ථයෙන් වැදගත්. ඒ වගේම හොද්දටම දුක් විඳපු කෙනෙකුට මේ හිතේ ඇතිවෙන මෙන්න මේ විදිහේ නාම ධර්මවල ක්‍රියාත්මක වීමක් තියෙන්නේ කියලා ඒක හොද්දටම ඒත්තු ගැන්නුනොත් ඒක දැනුනොත් පින්වත්නි ඒ දැනිච්ච දවසට එයා නිවනට හිතපත් කරගන්නවා. ඒ නිසා සුඛ වේදනාව කියන එකත් දුක් වේදනාව කියන එකත් නිර්වාණගාමී ප්‍රතිපදාවට ආශිර්වාදයක් කරගන්න පුළුවන් වුණොත් ඒ වේදනාව ඔස්සේ ඇතුලේ පරිස්සමින් විමර්ශනය කරන්න අපිට පුළුවන්. ඒ වේදනාව ඔස්සේ අභ්‍යන්තර ප්‍රත්‍ය නුවණින් විමර්ශනය කරනකොට එයාගේ හිත නිවනටපත් කරගන්න පුළුවන්. ඕකට බොහොම ලස්සන විග්‍රහයක් තියෙනවා. ඔබ දන්නවා ඇති මේ කුණ්ඩලකේසි තෙරණිය. කුණ්ඩලකේසි කියන්නේ බොහොම රජගහනුවර හිටපු බොහොම ධනවත් පවුලක කෙනෙක්. දැන් බලන්න Tamanගේ අත්දකින්න බරපතල චිත්තා වේගයම තමයි එයා නිවනට හිතපත් කරන්නේ. ඒ නිසා අධික දුක් වේදනාව අත්දකින්නවා නම් මේ ලෝකයේ නිසා තමාගේ චින්තනමය රටාවේ බරපතල අවුලක් තියෙන කියලා තේරුම් අරගෙන ඇතුලේ ප්‍රත්‍ය විමර්ශනය කරගෙන ගියාම මොකද්ද මේ දුක් වේදනාව හදාගන්න මම ලෝකේ අල්ලගත්තේ කියලා මහ ලැජ්ජාවක් හිතේ ඇති වෙන්නේ. මොකද්ද මේ මගේ හිතේ ඇතිවෙච්ච දුක් වේදනාව නිසා මම මේ පපුවට අත් දෙකෙන් ගහ අඬාගන්නේ ඇයි වැළපෙන්නේ කියලා මේ වේදනාවේ යථාර්ථය අවබෝධ කරනකොට වේදනාව උපදින්නේ හේතුඵල සහිතවයි හේතුන් නිසා ඇතිවෙච්ච ඵල ධර්මයක් වේදනාව හේතු නිරුද්ධ වීමෙන් සියලු වේදනා ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා කියන ගැඹුරු අවබෝධයට එන්න පුළුවන් වුණාට පස්සේ ඒ අවබෝධය තමයි මේ ශ්‍රාවකයා ජීවමාන කරන්නේ විමුක්තිය කරා. දැන් කුණ්ඩලකේසි කියන්නේ රජගහනුවර හිටපු බොහොම ධනවත්ම පවුලක හිටපු කෙනෙක්. ඉතින් මේ බොහොම හොඳට පරිස්සම් කරපු තරුණියක් ඇත්තටම. බොහොම සිටු පවුලකට සම්බන්ධ බොහොම ධනවත් පවුලක හිටපු බොහොම සැපට හැදිච්ච කෙනෙක්. දවසක් හොරෙක් මම මේක කෙටියෙන් කියන්නේ හොරෙක් මේ මරන්න ගෙනියනවා වදක මාලා දාලා වදක බෙරේ ගහලා ගෙනියනවා. එතකොට අර කුණ්ඩලකේසි කියන තරුණිය නිකමට ජනේලෙන් බැලුවා එළිය පැත්ත. කවුද දන්නේ අද මරන්න ගෙනියන්නේ කියලා. බලනකොට දැක්කා කඩවසම් තරුණෙක් මරන්න ගෙනියනවා. බොහෝම කඩවසම් තරුණෙක් මරන්න ගෙනියනවා. එතකොට මරන්න ගෙනියනකොට මේ කුණ්ඩලකේසි තරුණියගේ හිතේ බොහොම ආදරණීය හැඟීමක් ඇති වුණා. මේ වගේ කඩවසම් තරුණෙක් මොකටද මරන්නේ? මෙච්චර ලස්සන කොල්ලෙක් මරන්න ඕනේ නැහැ. ඒතර මේ වගේ තරුණයෙක් මොකටද මරන්නේ කියලා මේ කුණ්ඩලකේසි තරුණියට අර හොරා ගැන ආලසිතක් ඇති වුණා. ඉතින් මේ දුවගෙන ගිහින් අම්මට කිව්වා අනේ බලන්න අර ලස්සන තරුණයෙක් මරන්න ගෙනියන ඇයි මෙහෙම කරන්න කියලා අඬන්න පටන් ගත්තා. ඒතර අම්මා කරුණු කිව්වා පුතේ ඒ මනුස්සයා හොරෙක් හොරකම් කරලා. ඒ හොරකමට දඬුවම විදියටයි ඔය මරන්න ගෙනියන්නේ කිව්වා. ඔය දඬුවමකටයි ඔය මරන්න ගෙනියන්නේ. ඉතින් ඒක තමයි රටක පවතින නීතිය. ඒක තමයි රටේ පවතින ස්වභාවය කියලා කරුණු කිව්වා. පින්වත්නි එහෙම කරුණු කිව්වට මේ තරුණිය මේ කතාව ඇහුවේ නැහැ. අඬන්න පටන් ගත්තා. අම්මා දැනගත්තා මොකක් හරි හිතේ වෙනසක් වෙලා තියෙනවා. මොකක් හරි හිතේ වෙනසක් වෙලා තියෙනවා. අම්මා කිව්වා ඇයි අඬන්නේ? අපේ ඥාතියෙකුත් නෙමෙයි, දන්න කෙනෙකුත් නෙමෙයි, අඳුනන කෙනෙකුත් නෙමෙයි. අනිත් එක තමයි නිර්දෝෂී කෙනෙක් වෙනුවෙන් නම් ඇඬුවට කාරි නෑ. නමුත් දැන් මේ හොරෙක් වෙනුවෙන් මොකටද අඬන්නේ? ඊට පස්සේ කොන්නේ නෑ. ඒ තරුණයා මට විවාහ කරගන්න හම්බුනේ නැත්තම් මම විවාහයකට කැමති වෙන්නේ නෑ කිව්වා. අඬන්න පටන් ගත්තා. අම්මයි තාත්තයි දෙන්නම ලං වෙලා කිව්වා ඇහැක් වගේ බලාගත්තේ මේ තරම් පරිස්සම් කරේ හොරෙකුට දෙන්නද? ඇයි ඔහොම කරන්නේ? S2 වගේ නේද පරිස්සම් කළේ? කොහොමද හොරෙකුට දෙන්නේ කියලා කරුණු කිව්වට මේ තරුණියේ කහන්න ලෑස්ති වුණේ නෑ පින්වත්නි. හිතන්නේ නැති Tamanගේ හදවතේ ඇතිවෙච්ච මේ ආදරය කවදාවත් Tamanව මුලා කරන්නේ නැතුව තියෙයි කියලා. නමුත් එයාගේ ඒ ආදරයම තමයි එයාගේ ජීවිතය අපායක් කරලා දැම්මේ. අදත් මේ බණ ආදරය අපායක් දක්වා ගෙන ගියපු තරුණියෝ මේක අහගෙන ඉන්නව ඇති. ඔන්න හැරවුම් ලක්ෂයයි මේ කියන්නේ ඔබට.
ඔබට ජීවිතේ හැරෙන්නයි ලකුණක් මේ පැහැදිලි කරන්නේ. ඉතින් ඒ කාලේ ගිහින් රජුරුව ළඟට ගිහින් මේකට කාරණා කිව්වා කියලා විසඳුමක් හම්බෙන්නේ නැති බව මේ සිටුවරයා දන්නවා. ඒ නිසා හිමීට රාජපුරුෂයෝ ළඟට කිට්ටු වුණා. රාජපුරුෂයා ළඟට කිට්ටු වෙලා කිව්වා මේ මිනිස්සයා ඇත්තටම නිදහස් කරන්න බැරිද? ඊට පස්සේ අර රාජපුරුෂයා කිව්වා මේ ඔයා මොනවද කතා කරන්නේ? මේක රාජකීය අනනේ. එහෙම පුළුවන්ද නිදහස් කරන්න? නිදහස් කරොත් අපේ බෙල්ලත් ගහලා යනවා මේ ඔයා මේ විකාර කතා කරන්න එපා කියලා කිව්වා. ඒතරට රාජපුරුෂයන් කිව්වා මම කහවණු දෙන්නම්. මම කහවණු දෙන්නම් බැරිද ටිකක් හිතලා බලන්න. ඒ වෙලාවේ ඔන්න අර වචනේ වෙනස් වුණා. එහෙනම් අල්ලස් අරගෙන තිනවා ඒ කාලෙත්. අල්ලස් ගත්ත මිනිස්සු ඒ කාලෙත් ඉඳලා. කහවණු දෙන්නම් කිව්වනේ. කහවණු දෙන්නම් කිව්වහම ටිකක් කැමති වුණා හරි. එහෙනම් අපිට මෙච්චර ගාණක් ඕන කිව්වා කැමැති ගාණ දෙන්නම් කිව්වා. දැන් එකඟ මේ ගනුදෙනුවට එකඟතාවයක් පළ කරා. අපි මේ වෙනුවට වෙන මිනිහෙක්ව ඔය චෝර පබ්බතෙන් පහළට තල්ලු කරන්න. හැබැයි චෝර පබ්බතෙන් පහළට මෙතන මේ විශාල පර්වතෙන් පහළට තල්ලු කරන්නම් මේ තරුණයාව එමීට හීන් සැරේ අනිත් පැත්තෙන් ඔය ගෙදරට එවන්නම් කිව්වා. ඇත්තටම ඔය විදියට ආවා. ආවන් පස්සේ හොඳ වස්ත්‍ර දීලා හොඳ සිනිදු සලු වලින් හදාපු ඇඳුම් දීලා විවාහ කරලා දුන්නා. මේ තරුණයාටත් ආදරයක් තියෙන බව පෙන්නුවා. කුණ්ඩලකේසී කියන්නේ බොහොම වයසක තරුණියක් නෙමෙයි. ගොඩාක් වයසක කෙනෙක් නෙමෙයි. තරුණයි. ඊටාම සිව්මැලි කාන්තාවක්. ඇය හිතන්න ඇති දෙහදක බැඳුණු ඇත්තම ආදරයක් කියලා මේ කතාව හිතන්න ඇති. ඇය ආදරයෙන් මුසපත් වුණා. ඔහු වෙනුවෙන් බොහෝ දේවල් කැප කළා. නමුත් ඔහුගේ ජීවිතයේ තිබුණේ හොරකම. ඒ පරණ හොරකමම මතුවෙවි ආව. මෙච්චර සැප සම්පත් හිටියත් ලස්සනම කාන්තාවක් විවාහයට ලැබිලා හිටියත් ඒ ඔක්කොටම වඩා හොරකම ශ්‍රේෂ්ඨයි වගේ අදහසක් ඔළුවට ආවා. ඒ විතරක් නම් කමක් නෑ. බලන්න ඒක කොච්චර අසාධාරණද කියලා. මේ ලෝකෙන් සාධාරණේ බලාපොරොත්තු වෙන්න එපා කියලා අපි බණ කියද්දි ඔබට කියන්නේ ඒකයි පින්වත්නි. එතකොට ඒ කාරණේ අස්සේ බලන්න මේ තරුණිය ඔහුව විශ්වාස කළා. සීමාවක් නැතුව විශ්වාස කළා හොරෙක්ව. අන්තිමටම මේ හොරා කල්පනා කළා මේ ගෙදරින් කොහොම හරි මොනවා හරි අතපත ගාගෙන යන්නේ කොහොමද කියලා. එහෙම කල්පනා කරලා දවසක් ඒකට සැලසුමක් හැදුවා. සැලසුමක් හදලා කිව්වා සොඳුරිය මම බාරයක් වෙලා තියෙනවා. කොහොම හරි මාව බේරුණොත් අන්න අර උඩ තියෙන කන්දේ දේවාලෙට බාරයක් වුණා. බේරුණොත් පූජාවක් කරනවා කියලා. ඔයානේ මට ජීවිතේ දුන්නේ. මට ජීවිතේ දුන්නේ ඔයා. ඒ නිසා අපි දෙන්නම යමු. අපි දෙන්නම ගිහින් මේ පූජාව කරමු. ඔයා හොඳට ලෑස්ති වෙන්න. සූසැට ආභරණ වලින් ලෑස්ති වෙලා අපි දෙන්නම එකට යමු. අපි දෙන්නම එකට ගිහින් අපි බුදුරජාණන් වහන්සේ අපි මේ උඩ තියෙන දේවාලයට පූජාවක් කරමු. ඔන්න එකඟතාවයට ආවා. එයා අසීමිතව ඔහුට ආදරය කරපු නිසා ඔහුව විශ්වාස කළා. කිසිවෙකුවත් නැතුව තනියෙන් රාත්‍රියේ මේ පූජාවට වුන් පිටත් වෙලා ගියා. බලන්න ලෝකෙ කොච්චර අසාධාරණද කියලා. කන්ද උඩටම ගියාට පස්සේ මේ හොරා කියනවා තී මහ මෝඩ ගෑනු කෙනෙක්. තී කොච්චර මෝඩයිද කියනවා නම් තී මාව විශ්වාස කළා. මගේ ජීවිතේ හොරකමයි ප්‍රධාන එක. මගේ ජීවිතේ හොරකමටයි මම විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ඒ බඳු හොරකමකට ජීවිතේ ගොඩ නැගිච්ච මම අද තී එක් කරගෙන ආවේ
තිගේ තියෙන ওই රත්තරන් බඩු ඔක්කොම අරගෙන තීමේ කන්දෙන් පහලට පෙරලලා දාන්නයි. ඒ නිසා තී ඔය ඔක්කොම ආභරණ ටික දැන් ගලවලා තියන්න කිව්වා. එහෙම කියනකොට ඇයගේ හිත කඩා වැටුණා. මේ ලෝකේ මොන්න තරම් අසාධාරණයිද කියලා හිතුණා. අසාධාරණ ලෝකයක නැවතී සිටින බව මතක් වුණා. අසාධාරණ ලෝකයක නැවතී සිටින බව මතක් වෙලා පින්වත්නි ඇයගේ ජීවිතේම කඩා වැටුණා. ඇයගේ ජීවිතේම කඩා වැටුණා. මේ විදියට ඇයගේ ජීවිතේ කඩා වැටුණාන් පස්සේ ඇය ඒ මොහොතේම කල්පනා කළා මෙතනින් කොහොමද බේරෙන්නේ? දැන් මට මේ කන්දෙන් පහළට පනින්නයි වෙන්නේ. හරි කමක් නැහැ. මම මැරෙන්නම්. මම ඔබතුමා ඔබ වෙනුවෙන් ජීවිතේ කැප කරගෙන හිටියේ මට අන්තිම වතාවට ඔබට ගරු කරන්න දෙන්න කිව්වා. මම මැරෙන්නම් කිව්වා. මම ඔබට එච්චරට ආදරේ මට පුළුවන් ඔබ වෙනුවෙන් මැරෙන්න. ඒ නිසා ඔබ වෙනුවෙන් මට පුළුවන් ජීවිතය අතහැරලා දාන්න. ඒ නිසා මට එක අවස්ථාවක් දෙන්න ඔබට ගරු කරන්න කියලා මේ කාන්තාව උපක්‍රමශීලී වෙලා අර කඩා වැටිච්ච තැනක වුණත් එමීට ඔහුගේ වටේ කැරකෙනකොට ඔහු ඉතින් hina වෙලා මම මෝඩ ගෑනු කෙනෙක් කියලා හිතාන හිටියා. එක පාරම කැරකිලා මේ කාන්තාව අර මිනිස්සයා Tamanගේ වීරිය අරගෙන තල්ලු කරලා දැම්මා. ඉතින් ජීවිතේ කඩා වැටුණා. හොරෙක්ව බේරගත්තා විතරක් නෙමෙයි. ජීවිතයක් දුන්නා, ආදරේ දුන්නා, සියලු සැප සම්පතු දුන්නා. මේ වගේ මිනිහෙක් මට මෙහෙම කරන එක හොඳ නෑ කියලා ඇයි කඩා වැටුණා. කවදාවත් රාත්‍රියක එලිමහනේ හිටපු නැති අය එදා රාත්‍රියේ එළ වෙනකන් ඒ ගල් තලාවේ වාඩි වෙලා Tamanට වෙච්ච මේ අකරතැබ්බේ ගැන ඇය කල්පනා කළා. ඇයි කල්පනා කළා. අවසානයේ ඇයට උමනා නම් තිබුණා ගෙදර එකම දරුවා. ගෙදරට ගිහින් ආයෙත් එබඳුම ජීවිතයකට විරුද්ධ වෙන්න බැරි කමක් නැහැ. මොන වගේ අඩුවක්ද? රූපයෙන් අඩුවක්ද? ධනයෙන් අඩුවක්ද? බලයෙන් අඩුවක්ද? පිරිසෙන් අඩුවක්ද? කිසිවක් අඩු නැහැ. අපේක්ෂා බංගත්වයටපත් වුණා. ජීවිතය කඩා වැටුණා. ජීවිතේ කඩා වැටුණා. ජීවිතේ කඩා වැටිලා පින්වත්නි ඇය අවසානයේ ගෙදර ගියේ නෑ. ඇය යන එන මං නැතුව පාරට බැස්සේ ගෙදර යන්නේ නෑ කියලා හිතාගෙන. ගෙදර ගියත් ආයෙත් විවාහ වෙලා මේ බඳුම කරුමක්කාර ජීවිතයක් හම්බෙයි කියලා හිතාගෙන ඇයට ජීවිතේ යම්කිසි පසුබෑමක් ඇති වුණා. ඉතින් මේ පසුබෑමත් එක්කම පින්වත්නි ඇය කෙලීම ගෙදර නොයා තාපසාරාමයකට ගියා. ඒ කිට්ටුව තිබ්බ. ඒ තාපසාරාමේ පරිබ්‍රාජකයන්ගේ තාපසාරාමයක්. පරිබ්‍රාජිකාව ගොඩාක් හිටියා. ඒ පරිබ්‍රාජක ධර්මයේ හොඳට ඉගෙන ගත්තා. පරිබ්‍රාජක ආරාමයේ හොඳට ඒ ධර්ම ඉගෙනගෙන ඇය වාදයට හොඳට දක්ෂ පරිබ්‍රාජිකාවක් වුණා. සියලු සැප සම්පත් අත්හැරලා දාලා පරිබ්‍රාජිකාවක් වුණා. ඇය කොයිතරම් බුද්ධිමත්ද කියනවා නම් ඇය එක්තරා තැනක ජම්බුවත්තක් හිටවලා ජම්බුක පරිබ්‍රාජිකා කියලා ඇය ප්‍රසිද්ධ වුණේ. ජම්බුවත්තක් හිටවල ඒ වාද කරපු විදිහේ ආවාදයේ ආචාර ධර්මයක් වෙන්න ඇති. අයි ජම්බුවත්තක් හිටෙවි කියලා අහන්න එපා. එතකොට ඒ අත්ත හිටවල කිව්වා මේ පලාතේ කවුරු හරි මාත් එක්ක වාද කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එන්න කිව්වා. කවුරු හරි කෙනෙක් වාදයට ඉන්නවා නම් එන්න කිව්වා. මේ විදියට කියනකොට කිසිවෙක් ඉදිරිපත් වුණේ ඇයි බොහොම දක්ෂ වාදයට උපන් හපංකම් තියෙන කෙනෙක්. දවසක් සාරිපුත්තයන් වහන්සේ යන ගමන් උන්වහන්සේ එතනට වැඩම කළා. උන්වහන්සේට කිව්වා ඔබ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක් වුණාට මා ඉස්සරහා ඔබ පෙරදුනාම මගේ ශ්‍රාවකයෙක් වෙන්න ඕන. බැරි වෙලා හරි මම පෙරදුනොත් මම ඔබේ ශ්‍රාවකයෙක් වෙනවා කියලා එකඟතාවයකටත් ආවා. සාරිපුත්තයන් වහන්සේ බොහොම නිදහසේ ඉවසා හිටියා. උන්වහන්සේ සමග කතා බහ කළා. කතා බහ කරනකොට ඇයගේ මතේ වැරදි බව ඉල්ලාස් කරගත්තා. ඇය ඇහුවා ඔබ වහන්සේගේ ශාස්ත්‍රූරයා කවුද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ ගැන කිව්වා. ඇය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ප්‍රශ්න ඇහුවා. කෙලෙස් යුද්ධය හමාර කළා. කෙලෙස් යුද්ධයෙන් හමාර වීම දක්වාම ඇයව හැසිරෙව්වේ පින්වත්නි අන් කවර දෙයක්වත් නොව. අන් කිසිම දෙයක් නොව පින්වත්නි.
ඇයව හැසිරෙව්වේ තමාගේම ආධ්‍යාත්මය තුල ඇතිවෙච්ච වේදනාවයි. ඇය තේරුම් ගත් එකම දෙයයි. මා තුල එදා දුක් වේදනාව හටගත්තේ මා තුල ඇතිවෙච්ච බන්ධනයේ ප්‍රමාණයටයි. බැඳෙන තැන්වල දුක පවතින බවත් නොබැඳිච්ච තැන් දුකෙන් නිදහස් වන බවත් ඇය තේරුම් ගත්තා. විටක සුඛ වේදනාව තුලත් විටක දුක් වේදනාව තුලත් විටක අදුක්කම සුඛ වේදනාව තුලත් සත්වයා දෝලණය වන බවත් සත්වයා පුද්ගලයා කියන ස්වභාවය තුල වේදනාවෙන් නිදහස් නොවිච්ච ස්වභාවයක් පවතින බවත් ඇය පරමාර්ථ වශයෙන් අවබෝධ කළා. ඇය දුක නිමා කරගත්තා. එතකොට මේ අපේ අභ්‍යන්තර ප්‍රත්‍ය තුල අධික දුක් වේදනාවක් ඇති වෙනකොට ඒ වේදනාව තුල සිද්ධ වෙන සම්පූර්ණ ගැඹුරු ක්‍රියාවලියත් සැප වේදනාව ඇති වෙනකොට ඒ සැප වේදනාව තුළ ඇති වෙන ගැඹුරු ක්‍රියාවලියත් හොද්දට නුවණින් විමර්ශනය කරන ශ්‍රාවකයෙකුට තමයි පින්වත්නි අවබෝධය කරා Tamanගේ හිත හදාගන්න පුළුවන් වෙන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට නිතර අපි සජ්ජායනා කළ යුතු එකතු වී සංගායනා කළ යුතු දෙයක් තමයි තිස්සෝ දුක්ඛතා. මේ දුක සුඛ වේදනාව මතත් දුක් වේදනාව මතත් අදුක්කම සුඛ වේදනාව මතත් මේ වේදනාව උද්ගත වෙනකොට මේ දුක්ඛතාවේ ස්වභාවය සෑම බුද්ධ ශ්‍රාවකෙක් මොහොතට නුවණින් විමර්ශනය කරලා තේරුම් ගන්න ඕන. මොනවද? දුක්ඛ දුක්ඛතා, සංඛාර දුක්ඛතා, විපරිණාම දුක්ඛතා කියලා දුකේ ස්වභාව තුනක් තියෙනවා. ඒ කියන්නේ දුක්ඛිත භාවයන් තුනක් තියෙනවා. දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ පින්වත්නි මේ දුක තුල පවතින මහා දුක්ඛිත භාවයයි. මහා දුක්ඛිත භාවයක් අපි මේ අත්දකින ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට තියෙනවා. අනිත් එක තමයි සංඛාර දුක්ඛතා. මේ සංස්කාරයන්ගේ සකස් වීමේ දුක්ඛිත භාවයක් තියෙනවා. සකස් වෙච්ච තැනක හැම වෙලාවකම දුක පවතිනවා. මේ ලෝකේ යම් තාක් සකස් වෙලා නම් ඒ සකස් වෙලා සකස් වෙච්ච හැම දෙයක්ම දුකෙන් නිදහස් වෙච්ච එකක් නෙමෙයි. ලෝකේ සංකත අසංකත කියලා දෙපැත්තක් තියෙනවා. මේ ලෝකේ සියල්ලම සකස් වෙලා. එහෙනම් සකස් නොවිච්ච දේ මොකද්ද? අසංකත කියලා කියන්නේ මොකද්ද? සකස් නොවිච්ච එකම දේ තමයි නිර්වාණය. නිර්වාණයත් සකස් වෙලා නම් නිර්වාණය සකස් වෙච්ච තැනක නිර්වාණයේ දුක තියෙනවා. ඒ නිසා නිර්වාණය අසංකත ධාතුවයි. මේ ලෝකයම සකස් වෙලා තියෙන්නේ. සකස් වෙච්ච ලෝකයකයි අපි ඉන්නේ. එතකොට මේ ලෝකයේ පින්වත්නි දුක තුල දුක්ඛිත භාවයක් තියෙනවා. ඇස කියන්නේ දුකට කියන වචනයක්. ඇසින් අත්දකින්න ලෝකේ පදනම් කරගෙන දුක්ඛිත භාවයකටයි අපි අත්දකින්නේ. මොකද ඇස කියන්නේ දුකට කියනම වචනයක්. ඇස හරහා දුකම උපද්දවල දෙන නිසා ඇස කියන්නේ දුකට කියන වචනයක්. සංඛාර දුක්ඛිත භාවයක් තියෙනවා. සංඛාර දුක්ඛතායකට කියලා කියන්නේ සංස්කාරයන්ගේ දුක්ඛිත භාවයක් තියෙනවා. පින්කලත් දුක්ඛිත භාවයක් තියෙනවා. පව්කලත් දුක්ඛිත භාවයක් තියෙනවා. පව කොහොමද දුකට බරයිනේ. කවර දෙයක් කළත් දුක්ඛිත භාවයක් තියෙනවා. මොකද මේ සංඛාර කියන්නේ සියලු සකස් වෙච්ච දේවල් හේතුන් නිසා හටගත්ත දේවල් නම් ඒ සියල්ල තුල දුක පවතිනවා. සකස් වෙච්ච දේවල් වල. විපරිණාම දුක්ඛතා. මේ ලෝකයේ වෙනස් වීම තුල දුක්ඛිත භාවයක් තියෙනවා. විපරිණාම දුක්ඛතා. මෙන්න මේ විදියට දුකේ ස්වභාවයන් තුනක් පවතින බවත් ඒ දුකේ ස්වභාවයන් තුල Tamanගේ ජීවිතයේ දායාද වීම තුල අපේ ආභ්‍යන්තර ජීවිතයේ අනාත වන බවත් අපි ඊට නිතර මානසිකාරය කරමින් ඊට විකල්පයක් විදියට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැත්තට ශ්‍රාවකයා පෙළඹිය යුතු වන්නේ පින්වත්නි. එතකොට ඒ බඳු ආකාරයෙන් දුක පිළිබඳ අවබෝධ කරනකොට යා ශ්‍රද්ධාව කියන ස්වභාවයේ මත දායාද වෙනකොට පින්වත්නි එයාගේ ජීවිතය තුළ සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් අතීතවා අද්ධානං ආරම්භ සංකිත විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. අනාගතවා අද්ධානං ආරම්භ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. ඒතරහිචවා පච්චුප්පන්නං අද්ධානං ආරම්භ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. එබඳු ජීවිතයක් තියෙනකොට පින්වත්නි
එයාගේ ජීවිතය තුළ මහ ඍජු පිළිවෙතකට බැහැ ගන්නවා. මොකද තමාගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසීමෙන් අභ්‍යන්තර ඇතිවෙන වේදනාවක් දැනගෙන අපි අර මුලින් කිව්වේ වේදනාවක් දැනගෙන වේදනාව උපද්දවලා දෙන තණ්හාවේ ස්වභාවයක් දැනගෙන වේදනාවේ ස්වභාවයේ තේරුම් අරගෙන තණ්හාව ඇති වෙනකොට තණ්හාව නිසා උපාදානය වෙන මේ ක්‍රියාවලියම තේරුම් අරගෙන වේදනාවෙනුත් පිටිපස්සට විමසලයි තියෙන්නේ. මේ ඇති වෙන සැප වේදනාව තුළ ආස්වාද ජනක බවක් තිබුණට දුක් වේදනාව තුළ මහ විඩාබර වෙහෙසකර භාවයක් හැඬීම් වැළපීම් සහිත භාවයක් තිබුණට මේවත් නිකම් ඇති වෙනව නෙමෙයි. මේවා ඇති වෙන ස්පර්ශය නිසා ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධයි කියලා පිටිපස්සටත් බලනකොට මේ කතාව මතු කරපු බුදුරජාණන් වහන්සේ පිළිබඳ සීමා රහිත සද්ධාාවක් උපදිනවා. තීමා රහිත සද්ධාාවක් උපදිනවා. එතකොට යාගේ ජීවිතය තුළ අතීතේ හිටියද නැද්ද, ඉන්නවද නැද්ද, අනාගතයට ඉඳීද නැද්ද මොකක්වත් සැකයක් උපදින්නේ. පින්වත්නි, එයාගේ සැක සම්පූර්ණයෙන්ම ත්‍රිකාලීන සැකය දුර වෙලා යනවා. තිස්සෝ සංකා කියන්නේ සැකය කියන එක. ත්‍රිවිධාකාරයේ සැකයක් දුර වෙලා වෙනවා. මොකද්ද? අතීතං වාද්ධානං ආරබ්බ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡතින සම්පසීදති. අතීත කාලයේ අරඹයා සැක කරන ගතියක් විචිකිච්ඡාවක් තිබ්බනම් ඒකට බැහැගන්නෙත් නෑ, පහදින්නෙත් නෑ. එයාගේ හිත අතීතය අනුව ගිහින් අතීතේ මම හිටියද නැද්ද, ඉන්නවද, මේ අතීතයේ හිටියනම් කොහෙද හිටියේ කිසිම සැකයක් උපදින්නේ නැහැ. මේවා නිසා දෘෂ්ටිගත වෙන්නේ පුද්ගලයා. ඒ නිසා මෙයාගේ හිත අතීත සංකාර අනුව දුවන්නේත් නැහැ. ඊළඟට පින්වත්නි, අනාගත කාලයේ අරඹයා අනාගතං වාද්ධානං ආරබ්බ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡතින සම්පසීදති. අනාගත කාලයේ අරඹයත් සැක කරන ගතියක්, විචිකිච්ඡා කරන ගතියක්, අනාගතයට බැස ගන්න ගතියක්, පහදින ගතියක් එයා තුල පවතින්නෙත් නැහැ. අනාගතේ ඉන්නවද නැද්ද, ඉන්නවනම් කොහේ යයිද, ඔය මොකක්වත් වැදගත් නැහැ. ඕවා හිතන්න ගියාට පස්සේ තමයි කොහොම හරි පින් කරන්න ඕන, සුගතියකට හරි යන්න ඕන කී ඔක්කොම හදලාගන්නේ. ඔය ඔක්කොම අල්ලගත්ත තැනක නිවන කියන ස්වභාවයේ කුළු ගැන්වෙන්නේ නැහැ පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා, ඒ වගේම යම් ශ්‍රාවකයෙක් තුල ඒතරහිවා පච්චුප්පන්නං අද්දානං ආරබ්බං කංකති විචිකිච්ඡති නාදි මුච්ඡතින සම්පසීදති. වර්තමානයේ අත්දකින අත්දැකීම තුල ඒක වර්තමානයේ මේ මොහොතේ දැනෙන හැඟෙන දේවල් තුල සැකේකුත් නැහැ. සැකයක් නැහැ කියන්නේ අද දන්නවා පටිච්ච සමුප්පන්නවමයි ඇති වෙන්නේ. ඒ වගේන කිසිදු සැකයක් උපදින්නේ නැහැ. මේ අත්දකින්න සියලු දේවල් හේතුන් නිසා උද්ගත වෙච්ච ඵල ධර්මයක් විනා කවර දෙයක්වත් නෙමෙයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් කියලා වර්තමාන අත්දැකීම් ටිකක් දන්නවා. ඒ වර්තමාන අත්දැකීම් ටික දන්නකොට වර්තමාන ලෝකයේ කෙරෙහි මේ පුද්ගලයා තුළ බැස ගැනීමක්, පැහැදීමක්, ඒවා ඉලක්ක කරගෙන ප්‍රසාද ජනක භාවයක් ඒ පුද්ගලයාගේ හිත තුළ උද්ගත වෙන්නේ නැහැ පින්වත්නි. ඒ බඳු ස්වභාවයක් උද්ගත වෙන්නේ නැති නිසා වර්තමානයේ යාගේ හිත නිදහස් නිවහල් භාවයක් උපදිනවා. ඒ නිවහල් භාවයේ තුල තමයි හිත විදර්ශනා කළ යුත්තේ. අර රොඩු ඔක්කොම තියාගෙන ජීවිතේ විදර්ශනා කරනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් එයාට ඒ ස්වභාවය තුල විදර්ශනා කරගන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එතකොට මෙබඳු අතීත සංකාර අනුවත් සැකයක් ඇති නොවන විදියට, අනාගත සංකාර පිළිබඳවත් සැකයක් ඇති නොවන විදියට වර්තමාන අත්දැකීම් ටිකත් ඇති වෙලා නැති වෙලා යන හුදු සංස්කාර ටිකක් විතරයි කියලා දැනගන්න තැනට තමන්ගේ හිත හදා ගන්නකොට එබඳු කතාවක් කියපු බුදුරජාණන් වහන්සේ ගැනයි පහදින්නේ. ඒකයි මේ ධර්මයේ තුලම තවදුරටත් ඉන්ද්‍රිය ධර්ම බල ධර්මම දියුණු වෙන්නේ. තීනි තථාගතස්ස ආරක්කේය පරිසුද්ධ කාය සමාචාරෝ ආවුසෝ තථාගතෝ නත්ති තථාගතෝ කාය දුච්චරිතං තථාගතෝ රක්කේය මාමේ ඉදං පරෝ අඤ්ඤාසි. තථාගතයන් වහන්සේ නොරැක්ක යුතු කරුණු 3ක් තියෙනවා. මොනවද? තථාගතයන් වහන්සේ පිරිසුදු කායික හැසිරීම් වලින් යුතුයසේක. තථාගතයන් වහන්සේ මගේ මේ කායික හැසිරීම් වෙනත් අයෙකු නොදනීවායි යමක් රකී නම් එබඳු කාය දුස්චරිතයක තථාගතයන් වහන්සේ නැත. ඔහෙමයි පහදින්නේ.
තථාගතයන් වහන්සේ දුස්චරිතයේ තථාගතයන් වහන්සේට පින්වත්නි කාය දුස්චරිතයක් නැහැ. තථාගතයන් වහන්සේ කායික වාචසික හැසිරීම් වලින් සුචරිතවාදී වනසේක. තථාගතයන් වහන්සේ මගේ මේ වාචසික හැසිරීම් වෙනත් අයෙක් නම් දකින්න එපා කියලා රැකගෙන ඉන්න ගතියක් නැහැ. පුදුම නිවහල් භාවයක්. ඒ අවබෝධයට පත්වෙච්ච කෙනාගේ චින්තනයයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ස්වභාවයම නෙමෙයි. අර විදියට පටිච්ච සමුප්පන්නව ජීවිතේ විවෘත වෙනකොට ඒ පටිච්ච සමුප්පන්නව විවෘත වෙච්ච කෙනාගේ පින්වත්නි කෙලෙස් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යනවා. කවර කෙලෙක්ද? රාගෝ කිංචනං දෝසෝ කිංචනං මෝහෝ කිංචනං රාගේ නැමැති ක්ලේශයයි ද්වේෂේ නැමැති ක්ලේශයයි මෝහේ නැමැති ක්ලේශයයි තුනම අයින් වෙලා යන විදියට එයාගේ හිත විදර්ශනාත්මක ඥානයක් කෙරෙහි ගොනු වෙන්න පටන් ගන්නවා. ඒ විදර්ශනා ඥානයේ කෙරෙහි ගොනු වෙනකොට අමුතුවෙන් රකින්න දෙයක්වත් නැහැ, රැක ගන්න දෙයක්වත් නැහැ. නිරන්තරයෙන් සුචරිතවාදී භාවයයි මතුවෙන්නේ. නිරන්තරයෙන් සුචරිතවාදී භාවය මතුවෙනවා. ඒ සුචරිතවාදී භාවයේ තුල පින්වත්නි රැකගන්න කියලා දෙයක් නැහැ. නිරන්තරයෙන් සුචරිතයි. අමුතුවෙන් දත්මිටි කාලා කය රැක ගන්න ඕන, දත්මිටි කාලා වචනේ රැක ගන්න ඕන, මනස රැක ගන්න ඕන කියලා දෙයක් නැහැ. හැම වෙලාවකම කය රැක ගන්න තැනකට, වචනේ රැක ගන්න තැනකට, මනස රැක ගන්න තැනකට අපි උත්සාහ කරන්නේ පින්වත්නි තමාගේ හිත තුල රාගය නැමැති කිංචනේ තියෙන නිසා. කිංචනේ කියන්නේ ක්ලේශය. කිංචනේ කියන්නේ ක්ලේශය. රාගී නැමැති කිංචනේ තියෙන තාක්කල්, ද්වේෂේ නැමැති කිංචනේ තියෙන තාක්කල්, මෝහය නැමැති කිංචනේ තියෙන තාක්කල් එයාට රැක ගන්න දෙයක් තියෙනවා. මොකුත්ම රැක ගන්න නැත්නම් කය වචනේ මනස හරි රැක ගන්න තියෙනවා. දැන් අවබෝධයේ රාගයේ නැමැති කිංචනේ සම්පූර්ණයෙන් අයින් වෙච්ච තැනකට හිත හදාගත්තට පස්සේ එතනට හිත හැදුවේ Tamanගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසීම. අද අපි මේ අභ්‍යන්තර ප්‍රත්‍ය ගැන කිව්වේ වේදනාව සම්බන්ධවයි. තිස්සෝ වේදනා, දුක් වේදනා, සුඛ වේදනා, අදුක්කම සුඛ වේදනා කියන වේදනාවේ යථාර්ථය දැනගන්නකොට වේදනාව ස්පර්ශය නිසා ඇති වෙන බවත්, ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් වේදනාව ඉතිරි නැතුව නිරුද්ධ වී යන බවත්, වේදනාව ඇති වෙච්ච තැනක වේදනාවට තණ්හා කරලා ඒවා උපාදානයේ වෙලා ඊට අනුව කර්ම හැදිලා ජාතිය පහළ වෙලා ජරා මරණ දුක නැවත නැවත හැදෙන බවත් ඒ ශ්‍රාවකයා තේරුම් ගත්තා. මේ ලෝකේ පටිච්ච සමුප්පන්නයි කියලා තේරුම් ගන්නකොට අතීතං වාද්ධානං ආරම්භං කංකති විචිකිච්ඡති නාදි මුච්ඡතින සම්පසීදති. අතීත භවයයි අනාගත භවයයි වර්තමාන භවයයි කිය අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම පිළිබඳව සම්පූර්ණයෙන් පින්වත්නි සැක රහිත භාවයක්, විචිකිච්ඡා රහිත භාවයක්, බැස ගන්න නොබැස ගන්න ස්වභාවයක්, නොපහදින ස්වභාවයක් ඇති කරගත්තා. එතකොට යා ඒක ඇති කරගත්තේ නිකම්ම නෙමෙයි, අභ්‍යන්තර ලෝකයේම පටිච්ච සමුප්පන්නව ඇති වෙනවා. මොකද අර මේ වේදනාව එළිය කෙනෙක් ගෙනත් දුන්නා නෙමෙයි, මා තුල ඇති වෙච්ච ස්පර්ශයයි වේදනාව හදන්නේ. ස්පර්ශය නැති වෙනකොට වේදනාව ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ විදියට දැනගන්නකොට ඒ පුද්ගලයාට තේරෙනවා මගේ හිත තුල රාගය තියෙන තාක්කල්, ද්වේෂය තියෙන තාක්කල්, මෝහය තියෙන තාක්කල් නැවත නැවත වේදනාව හට ගන්නවා. මේ පිළිබඳ අවබෝධය හදා ගන්නකොට එයාට රකින්න දෙයක් නැහැ. හරියට අර බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කළේ කොහොමද? පරිසුද්ධ කාය සමාචාරෝ ආවුසෝ තථාගතෝ නත්ති තථාගතෝ කාය දුච්චරිතං තං තථාගතෝ රක්කේය මාමේ ඉදම් පරෝ අඤ්ඤාසීති. තථාගතයන් වහන්සේලාට, ඒ කියන්නේ අවබෝධයටපත් වුණාට පස්සේ අවබෝධයටපත් වෙච්ච කෙනෙකුගේ ස්වභාවයෙන්ම નિરાයාසයෙන්ම පිරිසිදු කායික වාචසික මානසික චර්යයි ගොඩ නැගින. කියන්නේ නව කර්ම. ඊටාම පිරිසුදු කර්ම, පිරිසුදු මේ ක්‍රියාත්මක වීම තමයි නව කර්ම නෙමේ, පිරිසුදු ක්‍රියාත්මක වීම තමයි අත්දකින්න. ක්‍රියාසිටනේ තියෙන්නේ. එතකොට මේ පිරිසුදු ක්‍රියාත්මක වීම මොකක්වත් අමාරුවෙන් දත් මිටි කාලා අඩිහප්පගෙන රකින්නවා නෙමෙයි. පින්වත්නි, කාය දුස්චරිතය තථාගතයන් වහන්සේලාට නැත. තථාගතයන් වහන්සේලා පිරිසුදු කායික හැසිරීම වලින් යුක්ත වන නිසා මගේ මේ කායික හැසිරීම, වාචසික හැසිරීම, මානසික හැසිරීම තවත් කෙනෙක් නොදකීවා කියලා එහෙම පැනවීමක් අවබෝධයට පත්වෙච්ච කෙනෙක් නැහැ. එහෙම නැහැ කියලා කියන්න හේතුව තමයි රාගයේ තිබ්බොත් තමයි රකින්න දේවල් ඉතුරු වෙන්නේ. ද්වේෂය තිබ්බොත් තමයි රැකගෙන ඉන්න දේවල් ඉතුරු වෙන්නේ. මෝහය තිබ්බොත් තමයි රැකගෙන ඉන්න දේවල් ඉතුරු වෙන්නේ. එතකොට මේවා නැති තැනක Tamanගේ අභ්‍යන්තරේ පිච්චෙන්න දෙයක් නැහැ. පිච්චෙන්නේ මොන වගේන්ද?
රාගග්ගි දෝසග්ගි මෝහග්ගි රාගය කියන ගින්නෙන් සත්වයා පිච්චෙනවා. දැන් මෙයාට පිච්චෙන්න රාගයේ ගින්න කියන ගින්න ඉතිරි නැතුව නිරුද්ධයි. ද්වේෂය කියන ගින්නෙන් මෙයා පිච්චෙනවා. ද්වේෂය ඉතිරි නැතුව නිරුද්ධයි. නිරුද්ධ කලේ පටිච්ච සමුප්පන්නව ලෝකයේ දැකපු අත්දැකීමයි. මෝහය නැමැති ගින්න නිරුද්ධයි පින්වත්නි. එතකොට එයාගේ ජීවිතය තුළ සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ලෝකයේ තුළ එයාගේ ආධ්‍යාත්මික ප්‍රවේශය තුළ විශාල රැකවරණයක් තියෙනවා. එතකොට මේ රැකවරණය තුළ පින්වත්නි එයා තුළ තව දුරටත් සංකාර හදෙන ගතියක් නැහැ. මොනවද සංකාර? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන සංස්කාරයන්ට යාගේ හිත විවෘත වීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒ සංකාරයන් අත්දකින්න ලැබෙන්නේ නැති නිසාම සංස්කාර පච්චයා විඥානං කියන සංකාර ප්‍රත්‍යයෙන්ම විඥානයේ පිහිටනවා, විඥානයේ පහළ වෙනවා කියන එක ඒ බඳු ස්වභාවයක පවතින කෙනෙකුට පැනවීමක් නැහැ පින්වත්නි. ඒ බඳු පැනවීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒ බඳු තත්ත්වයට පත් නොවන කෙනා නිරන්තරයෙන් තමන්ගේ ඇතුල් පැත්තේම හිත පිහිටුවාගෙන අභ්‍යන්තර ප්‍රත්‍යයම බොහොම නිදහසේ විමර්ශනය කරමින් නිදහසේ අත්දකිමින් ඒ ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය නිකම්ම ගෙවලා දානවා. ඒතර මේ ගෙවලා දාන ශ්‍රාවකයෙකුට වැදගත්ම දෙයක් තමයි පින්වත්නි තමා තුළ අත්දැකපු මේ පටිච්ච සමුප්පන්න කුසලතාවය තමන්ගෙම හිතින් ප්‍රත්‍යක්ෂ කරගන්න එක. ඒ පටිච්ච සමුප්පන්න න්‍යාය ධාතු කුසලතාවය ධර්මයේ තුලින් දැනගත් එක තමන්ගෙම හිත තුල ප්‍රත්‍යක්ෂ කරගන්න එක. ආයතන කුසලතාවයේ නිවන් අවබෝධ කරන කෙනෙකුට වැදගත් මේ ආයතනයන්ගේ ක්‍රියාත්මක වීම තමන්ගේම හිත තුලින් දැනගන්න එකයි දැන් කළ යුතු වන්නේ. එතකොට ඒ බඳු දැනගැනීමක් ඇති වෙනකොට පින්වත්නි ඒ පුද්ගලයා තුල සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත තුලින් මේ යථාර්ථය දැනගත්තට පස්සේ තමා තුළ මේ ස්වභාවය ස්ථාවර වෙනවා. ඒ ස්ථාවර කර ගැනීම පින්වත්නි සම්පූර්ණයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මය තුලින් ගොඩනගා ගන්න ඕන එකක්. ඒක කාටවත් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඔය සප්ත බොජ්ජංගාදී ධර්ම වලින් ඒක තමන්ගෙම හිතෙන් දැනගෙන හිතෙන් නිදහස් වීම පිණිසයි බොජ්ජංග ධර්ම ක්‍රමානුකූලව කියලා තියෙන්නේ. මුලින්ම සති සම්බොජ්ජංගය දියුණු කරගෙන බොහෝම සිහිනුවන හදාගෙන තමන් දැනගත්ත මේ පටිච්ච සමුප්පන්න කුසලතාවයේ ආයතන කුසලතාවයේ ධාතු කුසලතාවයේ ඨානාඨාන කුසලතාවය තමන්ගේම ජීවිතෙන් දැකපු තමන්ගේම ජීවිතෙන් අහලා යම්තාක් මේ පටිච්ච සමුපාදයේ තේරුම් ගත්තට ඒ තේරුම් ගැනීමේ ගැඹුරු අර්ථය ස්ථාවර වෙන්නේ අරහත්වයේදී. මොකද මේ පටිච්ච සමුපාදය එච්චර ගැඹුරුයි. මේක ක්ෂණයක් ගානේ ඇති වෙන ක්‍රියාවලිය තමන්ගෙම හිතින් දැක ගන්න නැතුව මේ ටික කටපාඩම් කරගත්තා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. මොකද මේ ටික කටපාඩම් කරගෙන ලංකාවේ ඕන තරම් හාමුදුරුවෝ ඉන්නවා. අපි ඔක්කොම කටපාඩම් කරගත්ත අය මේ කටපාඩම තුල නිවීම අත්දකින්නවා නම් ලංකාවේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලායි ලංකාවේ ඉන්න මහාචාර්යවරුයි බෞද්ධ අධ්‍යයනයේ දන්න අයයි ඔක්කොම ටික රහත් වෙලා ඉන්න ඕනේ. එහෙම කවුරුවත් රහත් වෙන්නේ නැත්තේ ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ පටිච්ච සමුප්පන්න කුසලතාවය කියන එක කටපාඩම් කිරීම මත නොව ආයතන කුසලතාවයේ ධාතු කුසලතාවයේ කටපාඩම් කර ගැනීම තුල නොව තමන්ගේම හදවතින් දැකින තැනකයි මේ කතාව තමන්ගේම හදවතින් දැක ගන්න පුළුවන් තැනකයි පින්වත්නි සම්පූර්ණයෙන් හිත සංකාරයන්ගෙන් හිත නිදහස් වෙන්නේ. සංකාරයන්ගෙන් හිත නිදහස් වෙන්නේ. එතකොට මේ සංකාරයන්ගෙන් හිත නිදහස් කරගන්න තියෙනවා නම් මේ කියන කතාව තමන්ගෙම හිතින් දකින්න ඕන. ඒ හිතින් දකින්න තමයි සමත විපස්සනා වශයෙන් වැඩිමක් බුදුදහම යෝජනා කරන්නේ. සමත විපස්සනා වශයෙන් වැඩිමක් බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ අන්‍ය කවර දෙයකටවත් නෙමෙයි සමත විපස්සනා වශයෙන් වඩන ශ්‍රාවකයෙකුට තමයි පින්වත්නි නිර්වාණය ප්‍රතිවේද කරගන්න පුළුවන් වෙන්නේ. මොකද මේ කතාව තමන්ගෙම හිතින් දැක්කහමයි හිත තුල ස්ථාවරභාවයක් ඇති වෙන්නේ. දැන් මේ ගොඩනගාගත්ත බණ අහලා පොත් කියවලා තමන්ගේ තර්ක ඥාණයෙන් ගොඩනගාගත්ත දේ මේක මෙහෙම විය හැකි කියන අනුමාන ඥාණය ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසට තමයි අරහත්ත්වය ප්‍රතිවේද කරගන්නට ලැබෙන්නේ පින්වත්නි. එතකොට මේ අරහත්ත්වය ප්‍රතිවේද කරගන්නවා නම්
පින්වත්නි ඒකාන්ත වශයෙන්ම එයා තුල සමත විපස්සනා වශයෙන් මේ දැනගත්ත ධාතු කුසලතාවය හෝ ආයතන කුසලතාවය හෝ පටිච්ච සමුප්පාද කුසලතාවය මේකෙන් ඔබට කෝක තේරෙනවද ප්‍රකට වෙනවද කියලා දන්නේ නැහැ. ඒක ඔබ තීරණය කරගන්න. මේ එක්තරා කුසලතාවයක් ඊටා හොඳින් විමර්ශනය කරන්න ඕන. එහෙම විමර්ශනය කරන්න මේ එකපාර භාවනාවෙන් වාඩි වෙලා බෑ. ඒකට සූදානම තමයි සමතානුග්‍රහිත කියන ස්වභාවයෙන් විස්තර කරන්නේ. ඔය මොකක් හරි කමක් නැහැ. අනුස්සති භාවනාවක් පුහුණු කරලා එක්ක ආනාපාන සතියම හරි පුහුණු කරලා හොඳට හිත එකඟ කරගෙන හිත හදාගත්ත තැනක තමයි අභ්‍යන්තර ප්‍රත්‍ය නුවණින් විමර්ශනය කරන්න වෙන්නේ. අභ්‍යන්තර ප්‍රත්‍ය නුවණින් විමර්ශනය කරනකොට ඒ අභ්‍යන්තර ප්‍රත්‍ය නුවණින් විමසන තැනක තමයි අරහත්වය Tamanට ප්‍රතිවේද කරගන්න හම්බ වෙන්නේ. ඒතර අභ්‍යන්තර ප්‍රත්‍ය නිකන් කතාන්දරයට හිතින් නිකන් කල්පනා කරලා විමසීම ප්‍රමාණවත් නෑ. හැබැයි ප්‍රඥාවේ හැටියට ඒකත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අදනම් කෙනෙක් ස්ථීර වශයෙන් ගැඹුරු හිත සමාධියකට පත් කරගෙන ඒ සමාධිමත් සිත තුලින් මේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ධාතු කුසලතාවය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසන්න ඕන. ආයතන කුසලතාවය උඩට පහළට බලන්න ඕන ඇති වෙන ක්‍රියාවලිය. ඒ හිත විසංකාරගත වෙච්ච තැනක සංකාරයන් හිතට ගලන්නේ නැති තැනක මේ කතාව යම් කෙනෙක් හොඳින් කල්පනා කරනකොට ඒ කල්පනාව තුළ Tamanගෙම හිතට Tamanගේම මේ පටිච්ච සමුප්පන්නව ඇති වෙන ක්‍රියාවලිය ඉර පායලා ඇති වෙලාවක යමක් දැක ගන්නවා වගේ බොහොම පැහැදිලි ලෙස දැනගන්න පුළුවන් පින්වත්නි. පැහැදිලි ලෙස දැනගන්න පුළුවන්. ඒ පැහැදිලි ලෙස දැනගන්නකොට පින්වත්නි එයා තුල සම්පූර්ණයෙන්ම ශික්ෂාව සම්පූර්ණ වෙනවා. බුදුදහම කතා කරන ශික්ෂාව මොකද්ද? තිස්සෝ සික්ඛා ශික්ෂාව තෙවැදෑරුම් විදියටයි ධර්මයේ පෙන්වන්නේ. අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි පඤ්ඤා සික්ඛා. ඔන්න පිරිපුන් ප්‍රඥාවට මෙහිතපත් කර ගන්නවා. හික්මෙන්න ඕන තැන් අදි සීලයෙන් හික්මෙනවා. මුලින්ම මේ බණ ටික අහලා තමා තුළ සංයමයක් හදාගෙන ඉන්ද්‍රිය සංවරය හදාගෙන බොහෝම සංවර වෙච්ච ශ්‍රාවකයෙක් විදියට ආචාර ගෝචර පැවතුම් ඇතුව අනුමාත්‍ර වරදෙහි බය දැකලා බොහෝම සංයමයක් හදා ගන්නවා. අදි සීල සික්ඛා. ඊට පස්සේ අදි චිත්ත ශික්ෂා. හිත තුළ හික්මීමක් හදා ගන්නවා. හිත තුළ හික්මීමක් හදාගන්නේ පින්වත්නි හිතින් ලෝකයම මවන නිසා. හිතින් ලෝකයේම මවලා නැති දෙයක් ඇති බවට හිතින් තමයි පෙන්වන්නේ. මේ හිතේ මායාවට අහු වෙලා මේ මායාවෙන්ම මුසපත් වෙලා යන ගමනක් අපිට තියෙන්නේ. ඒ නිසා හිත පරිස්සම් කරගන්න එක බරපතල වැදගත්කමක් සහිත එකක්. අදිචිත්ත සික්ඛා. අදිචිත්ත සික්ඛා කියලා කියන්නේ හිත නීවරණයන්ට ගොඩනැගෙන්න දෙන්නේ නැතුව පරිස්සම් කරගන්නවා. අදිචිත්ත ශික්ෂාවට උදව් කරන්නේ සම්මා සතිය. මොකද සම්මා සතිය කරන ප්‍රධාන වැඩක් තමයි ඔබ දන්නවා තවදුරටත් කාමච්ඡන්දය ඇති නොවන විදියට හිත ප්‍රවේශම් කරලා දෙනවා. තවදුරටත් ව්‍යාපාදය ඇති නොවන විදියට හිත පරිස්සම් කරලා දෙනවා. තවදුරටත් පින්වත්නි තීන මිද්දෙන් හිත බැටකන් නැති විදියට උද්‍යෝගිමත් ශ්‍රාවකයෙක් විදියට හිත නිවන් මාර්ගයේ පැත්තට බර කරගන්න උදව් කරලා දෙනවා සම්මා සතිය. අදි චිත්ත ශික්ෂාවට උදව් කරන්නේ සම්මා සතිය විසින්. එතකොට අදිචිත්ත ශික්ෂාව තුළ තමන් තුළින්ම මේ පටිච්ච සමුප්පාදය ධාතු කුසලතාවයේ පිළිබඳ හොද්දට විමසන්න පටන්. එතකොට තේරෙනවා අහගත්ත දෙයට වඩා දෙයක්. මේ හාමුදුරුවරු කියන එක බුදුරජාණන් වහන්සේ අපට වදාළ දේ මගෙත් මේ විදියටම සිද්ධ වෙන ක්‍රියාවලියක් මගේ ඇතුලේ සිද්ධ වෙනව නේද? මන් තුල විඳීමක් හටගන්නකොට මේ වේදනාවත් නිකම්ම නෙමෙයි ඇති උනේ. ඇසින් දැකපු රූපය නිසාම නේද මන් තුල දුක් වේදනාවක් ඇති උනේ. මේ රූපේ අද දැක්කෙත් නැත්තම් මෙහෙම කතාවක් ඇහුවෙත් නැත්තම් මට අද කඳුළු වෙන්නෙත් නෑ නේද? සමහර විට අපි හිතමු කෙනෙක් මැරුණා කියලා. නමුත් මැරුණු බව දන්නේ නෑ. එයා හොඳට කාලා බීලා ඉන්නවා. එයා මැරිලා මේ වෙනකොට. එහෙනම් ඒ සංසිද්ධිය සිද්ධ වෙලාද නැද්ද? ඒ එකම සංසිද්ධිය සිද්ධ වෙලා. නමුත් එයා අඬන්න එපාය. මැරෙන එක නම් ප්‍රශ්නය. මැරිච්ච වෙලාවෙ මෙයා අඬන්න ඕනද නැද්ද? අඬන්න ඕන. නමුත් එයා කාලා බීලා බොහොම සනීපෙට ඉන්නවා. එයාට දුරකථන ඇමතුමක් එනවා. ඇමතුම ඇවිල්ලා කියනවා මෙන්න මේ අහවලා උදේ මලා. දැන් හවස තමයි දුරකථන ඇමතුම එන්නේ. ඔයාගේ මෙන්න මේ අහවල් ඥාතිවරයා මැරුණා කියලා හවස ඇමතුම එනකොට ඔන්න අඬන්න පටන් ගන්නවා.
මරණය කියන සංසිද්ධිය නිසාද දැන් මේ අඬන්නේ? මරණය සම්බන්ධ කණයි ශබ්දයයි සෝත විඥානය තුන එක තුල ස්පර්ශ වෙච්ච නිසාද අඬන්නේ. මරණය කියන සංසිද්ධිය දැනගත්තේ නැත්නම් ඇඬීම් වැළපීම් නැහැ. අහගත්ත, දැනගත්ත, දැකගත්ත, හිතිච්ච දේවල් නිසා තමයි මේ වේදනාව ජනිත වෙන්නේ. මා තුලත් මේ කතාවම නේද සිද්ධ වෙමින් පවතින්නේ කියලා අදිචිත්තය තුලින් Tamanගේ හිත තුලින්ම දකිනවා. හිත තුලින් සමත විපස්සනා වශයෙන් දකිනවා. දකින්නකොට පින්වත්නි අදි පඤ්ඤා ශික්ෂා, ප්‍රඥාවෙන්ම මේ කතාව ගැඹුරින් තේරුම් ගන්නවා. මේක ලෝකේ කිසිම තැනක ප්‍රශ්නයක් නොව, ලෝකේ මෙබඳු අර්බුද කිසිවක් නැහැ. මමම හිතින් මේ අර්බුදේ හදාගෙනයි තියෙන්නේ. මමම හිතින් මේ අර්බුදේ හදාගෙන මමම හිතින් විඳව යන එකක් තියෙන. සිතින් සියල්ලම අතහැරලා දාපු තැනක මමෙක් විඳවනවා, මම විඳවනවා, මටමයි දුක, මේ මොකක්වත් කතා කරන්න දෙයක් නැහැ කියලා අදි ප්‍රඥාව තුලින් ශික්ෂාවටපත් වෙනවා. අදි ප්‍රඥාව තුලින් ශික්ෂාවටපත් වෙනකොට මුළු විශ්ව ධාතුවම අතහැරලා දාලා පින්වත්නි හිතේ නිදහස් භාවයටපත් වෙන්න පුළුවන්. මේකම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කතා කරන්නේ. අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි පඤ්ඤා ශික්ෂා. ප්‍රඥාව තුලින්ම මේ කතාව දැනගෙන ප්‍රඥාවෙන්ම යථාර්ථයේ තේරුම් අරගෙන මේ අල්ලගෙන ඔතාගෙන තුරුල් කරගෙන ඉන්න ලෝකයම අතහැරලා දානවා. ඒ ලෝකේම අතහැරලා දාපු තැනක අදි ප්‍රඥාවෙන් දැනගන්න ඕන යමක් තියෙනවා නම්, මේ සාංශාරික ජාලය පිළිබඳ නුවණක් තියෙනවා නම්, ඒ සියලුම දේවල් අතහැරිලා යනවා. ඒ සියලුම දේවල් අතහැරිලා යන තැනක පින්වත්නි එයා තුල විමුක්තිය සාක්ෂාත් කරගන්නවා. විමුක්තිය සාක්ෂාත් කර. එයාගේ සම්පූර්ණ හිත මේ කෙලෙස් සහිත ලෝකෙම නිදහස් වෙනවා, මිදෙනවා. එහෙම මිදුණට පස්සේ ඒ මිදීම තමා තුළම ප්‍රත්‍යක්ෂ වූ බව එයා දැනගන්නවා. ඒකට අපි කියනවා විමුක්ති ඥාන දර්ශනය කියලා. මිදුණා කියලා නුවණක් උපදිනවා. ඒක ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන් මම කොහොමද මිදුණේ? මම මිදෙනවා කියලා මම ලෝකේ කිසි දෙයක්කින් මිදුණා නොව Tamanගේම ස්කන්ධ ලෝකයකින් මිදුණු බව Tamanට තේරෙන්න පටන් ගන්නවා. මේ හැම අත්දැකීමක් තුළම මම මේ දේවල් කරනවා, මේ දේවල් දකිනවා, මේ දේවල් දැනෙනවා කියලා මම සංඥා ගොඩක් හදාගෙන හිටියට මේ හැම තැනකම නාම රූප ධර්මයන්ගේ පහළවීමක්, නාම රූප ධර්මයන්ගේ නිවීමක් නේද තියෙන්නේ. මේ ටිකට මම ඝන සංඥාවලින් වචන දාලා වචන පරිහරණය කර හිටියට මොකක්ද මේකේ ගන්න තියෙන්නේ? හුදු නාම රූප ධර්මයන් ටිකක් විතරයි කියලා ප්‍රඥාවෙන් දැනගන්නකොට මුළු විශ්ව ධාතුවම නාම රූප ධර්ම ටිකක් විදියට විතරක් පේනවා. නාම රූප ධර්ම ටිකක් විදියට විතරක් පේනකොට යාගේ හිත බලාගෙන ඉද්දී අතහැරිලා යන්නේ. ඒ බඳු අතහැරීමක් සහිත ශ්‍රාවක භාවයකට අද මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ඇල්පිටිය පාර වතුගෙදර ලිපිනේ පදිංචි වරුෂ විතාරණ රම්‍යලතා ශාන්ති මෑණියන් සහ දූ දරුවන් විසින්. ඒ හැම දිනාටම අපි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත ප්‍රාර්ථනා කරනවා. ලෝකාර්ථ සංසිද්ධිය ප්‍රාර්ථනා කරනවා. ඊටාම ඉක්මනින් ධර්මාවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම අරමුණු විදියට 2021 අගෝස්තු මාසයේ 30 වන දින පරලෝසපත් මාතරගේ සුගතපාල ස්වාමි පුරුෂයාණන්ට පියතුමාට අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. නමින් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ දේශනාමේ කුසල් හේතු වේවා. භවගාමී ජීවිතය යහපත් වේවා. විශේෂයෙන්ම මාතරගේ සුගතපාල ස්වාමි පුරුෂයාණන් ප්‍රදාන මියගිය සියලු ඥාතීන්ට සංසාර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින විමලාවතී මෑණියන්ටත් රම්‍යලතා මහත්මිය ප්‍රදාන පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුන අපටත් ආශිර්වාද කරලා තියෙනවා.
ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් මේ කුසල් බලවත් වේවා. අවසානයේ සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සියලු දෙවියන්ටද මේ පින් උපකාර වේවා. සියලු දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනය ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා. අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් හේතු වේවා. ඒ වගේම ඒ සියලු දෙනාගේම ජීවිත ධර්මයේ තුලින් රැකවරණයේ යහපත සලසා ගනිත්වා. අවසානයේ උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා හැම දිනාටමත් නමින් මිය ගියා වූ සියලු ඥාති වර්ගයාටත් ඔබ අප සියලු දෙනාටමත් මේ උතුම් බුද්ධ ශාසනයේදීම වහවහ ධර්මාවබෝධ කරගන්නටම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට යහපත අභිවෘද්ධිය සැලසේවා. මිය ගියා වූ සියලු ඥාතීන්ටත් කොවිඩ් වසංගත තත්වෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාත් සුවපත් වේවා. මිය ගිය අයගේ භවය සුවපත් වේවා. පවතින අයහපත් තත්ත්ව ඊටාම ඉක්මනින් සමනය වේවා. මේ ධර්ම දානමේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං